හොඳින් අවධානය දෙන්න. අපි දින 12න් B1ක් වැඩසටහනේ 6 වෙනි දවසට විල්ලින් 6 වෙනි දවසට. ඇත්තටම අපිට ගිය සතියේ ඊටමත් අත්‍යවශ්‍ය හේතුවක් මත මට වෙනත් වැඩසටහනකට පොඩ්ඩක් සම්බන්ධ වෙන්න සිද්ධ වුණා. ඒ නිසා අපිට ගිය සතියේ පන්තිය කරන්න උනේ නැහැ. ඒ ගැන මම සමාව ඉල්ලනවා. හැබැයි ඒක බය වෙන්න එපා. ඒ වෙනුවට ඉදිරියේ දිනයක් ඒ පන්ති අනිවාර්යෙන් කරනවා. කොහොමද දැන් අපි 5 වෙනි එකෙන් පස්සේ ගිය සතියේ හරිනම් කරන්න ඕන 6 වෙනි එක. ඉතින් අද කරන්නේ 6 වෙනි ටියුට් එක. ඕගොල්ලන්ට එහෙම එක දවසක් පන්තිය නැති වුණා විතරයි කලබල වෙන්න එපා. අනිවාර්යෙන් ඒ දිනය ඉදිරියේදී නැවත කරනවා. ඒ කියන්නේ දින 12 අනිවාර්යෙන් කරනවා. හරිනේ? දින 12 අනිවාර්යෙන් කරනවා. ඒ ගැන බය වෙන්න එපා. හරි? රයිට්. ඊළඟට අපි අද පාඩමට ආවොත් අපි 6 වෙනි දවස වෙන් කළා තියෙන්නේ ඒත් තාපය වෙනුවෙන්. හේතුව තාපයේ පාඩම ගත්තොත් සාමාන්‍යයෙන් MCQ පේපර් එකේ ප්‍රශ්න 5ක් 6ක් 7ක් වෙන්නත් පුළුවන් කෙටි ප්‍රශ්න. ඒ වගේම ස්ට්‍රක්චර්ඩ් එකේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවා. රචනා එකේ හැමදාම ප්‍රශ්නයක් තියෙනවා. කැමති නම් තෝරගෙන ලියන්න පුළුවන්. හරිනේ? එතකොට තාපය පාඩමට A level paper එකේ වැඩි බරක් දීලා තියෙනවා. ඒ නිසා අපි අපේ වැඩසටහන ඇතුලේ තාපය පාඩමට පොඩ්ඩක් වැඩිපුර බරක් දෙනවා. ඔයාලට මතක ඇති යාන්ත්‍ර විද්‍යාව අපි දවස් 2ක් ගත්තා. ඩෝලන තරංග 1යි. ඒකෙම ආලෝකයේ කොටස 1යි. එතකොට දවස් 4ක් ඉවරයි. 5 වෙනි දවස තාපය. අද 6 වෙනි දවසට කරන්නේ. ඒ කියන්නේ 6 වෙනි වැඩසටහන අද කරන්නේ තාපයේ පාඩමම තමයි. ඒතර ගිය සතියේ අපි තාපයේ පාඩමේ ෂෝට් නෝට් එක අපේ සාරාංශගත සටහන කොටසයි ඇත්තටම කරේ. සම්පූර්ණ තාපයේ පාඩමම ගිය සතියේ අපි සාකච්ඡා කරේ නැහැ. කොටසයි කරේ. ඒ නිසා අපි පොඩි අසනීප ගතියකුත් තියෙනවා. ඒ කියන්නේ මේ උගුරේ අවුලක්. ඒක එච්චර ගණන් ගන්න එපා. මම පොඩ්ඩක් කැස්සොත් ගණන් ගන්න එපා. හරිනේ? අපි තාපයේ පාඩමේ ඊතුරු තියරි කොටස ෂෝට් නෝට් එක ගහලා ඊට පස්සේ අද දවසේ ගැටළු වලට එමු. හරි? රයිට්. අපි අද කතා කරන්නේ තාප සංක්‍රමණය ගැන. මුලින්ම කතා කරන්නේ තාප සංක්‍රමණය ගැන. තාප සංක්‍රමණය කියන්නේ තාප ශක්තිය එක තැනකින් තවත් තැනකට ගලා යාම. හරිනේ? තාප ශක්තිය එක තැනකින් තවත් තැනකට ගලා යාම තමයි අපි තාප සංක්‍රමණය කියලා අදහස් කරන්නේ. එතකොට හොඳින් අහගෙන ඉන්න. සංක්‍රමණය සිදුවෙන ආකාර 3යි. සංවහනය, සන්නයනය, විකිරණය. සංක්‍රමණය සිදුවන ආකාර 3යි. සංවහනය, සන්නයනය, විකිරණය. හරිනේ? එතනදී හොඳින් අහගෙන ඉන්න. දැන් අපි අද කතා කරනවා සංවහනය ගැන, සන්නයනය ගැන. අද කතා කරන්නේ නැහැ විකිරණය ගැන. විකිරණය ගැන අපි කතා කරන්නේ තාප විකිරණය පදාර්ථ හා විකිරණ පාඩමේදී. හරිනේ? විකිරණය සාකච්ඡා කරන්නේ පදාර්ථ හා විකිරණ පාඩමේදී. රයිට්. මුලින්ම අපි අවධානය දෙන්නේ සංවහනය ගැන. සංවහනය. සංවහනය සිද්ධ වෙන්නේ තරල මාධ්‍ය තුල.
ඒ කියන්නේ ද්‍රව හෝ වායු. තරල අංශු එක තැනකින් තාප ශක්තිය උරාගෙන තවත් තැනකට ගමන් කරනවා. තරල අංශු එක තැනකින් තාප ශක්තිය උරාගෙන තවත් තැනකට ගමන් කරනවා. මේ හේතුවෙන් ස්ථාන දෙකක් අතර තාප ශක්තිය ගැලීමක් සිද්ධ වෙනවා. එක තැනකින් තාප ශක්තිය උරා ගන්න තරල අංශු තවත් තැනකට ගමන් කිරීම නිසා ස්ථාන දෙක අතරේ තාප ශක්තිය ගැලීමක් සිද්ධ වෙනවා. ඒකට අපි කියන්නේ සංවහනය කියලා. හරිනේ? සංවහනය කියලා. ඊළඟට අපි කතා කරනවා උණුසුම් වස්තුවකින් තාපය හානි වීම. ටීට උෂ්ණත්වයේ තියෙන වස්තුවක් ටීට ආර් පරිසරයක තිබ්බොත් වස්තුවෙන් පරිසරයට තාප ශක්තිය පිටවීමත් පරිසරයෙන් වස්තුවට තාප ශක්තිය අවශෝෂණය වීමත් කරුණු දෙකම එකවර සිද්ධ වෙනවා. වස්තුවේ උෂ්ණත්වය වැඩි නම් සඵල තාපහානියක්. වස්තුවේ උෂ්ණත්වය අඩු නම් සඵල තාප අවශෝෂණයක්. වස්තුවේ උෂ්ණත්වයයි පරිසර උෂ්ණත්වයයි සමානයි නම් තාප ගතික සමතුලිතතාවයක්. හරිද? උණුසුම් වස්තුවකින් සංවහනයෙන් තාපය හානි වීම ගැන කතා කරන්නේ. වස්තුව උණුසුම් නම් සඵල තාප හානියක් පිටවීම වැඩි. වස්තුව සිසිල් නම් සඵල තාප අවශෝෂණයක් අවශෝෂණය වැඩි. වස්තුවේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයයි සමානයි නම් තාප ගතික සමතුලිතතාවයක්. තාප ගතික සමතුලිතතාවය. පැහැදිලිද? ඊළඟට අපි කතා කරනවා තාප සංවහනය පිළිබඳ නිව්ටන්ගේ සිසිලන නියමය. සිසිලන නියමය. වස්තුවේ තත්ත්ව හා පරිසර තත්ත්ව නියත විට උණුසුම් වස්තුවෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාව ඩෙල්ටා Q කියන්නේ හානි වූ තාපය, ඩෙල්ටා T කියන්නේ ගත වූ කාලය. එතකොට මෙතනින් එන්නේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව අනුලෝම සමානුපාතික වෙනවා වස්තුවත් පරිසරයත් අතර අමතර උෂ්ණත්වයට. උණුසුම් වස්තුවකින් තාපය හානි වීම ගැන අපි කතා කරන්නේ. එන තාප සංවහනය පිළිබඳ නිව්ටන්ගේ සිසිලන නියමය. වස්තුවේ තත්ත්ව හා පරිසර තත්ත්ව නියතයි නම් තාපය හානි වීමේ ශීඝ්‍රතාව අනුලෝමව සමානුපාතික වෙන්නේ වස්තුවත් පරිසරයත් අතර උෂ්ණත්ව වෙනසට. අපි ඒකට කියනවා අමතර උෂ්ණත්වයට කියලා. හරිනේ? ලියාගන්න. බෝඩ් එකේ ඉඩ මදීනේ. ඔය ටික ලියාගන්න. ඊළඟට ආය අවධානය දෙන්න මෙතනට. තාපය හානි වීමේ ශීඝ්‍රතාව අනුලෝමව සමානුපාතිකයි අමතර උෂ්ණත්වයට. සමානුපාත නියතය K නම් K වාරයක් ටීට ඍණ ටීට R. ඔන්න ඔය Kට අපි කියන්නේ සිසිලන නියතය.
කේ රඳා පවතින්නේ වස්තුවේ තත්ත්ව හා පරිසර තත්ත්ව රඳා පවතී. හරිනේ? වස්තුවේ තත්ත්ව හා පරිසර තත්ත්ව මත තමයි කේ රඳා පවතින්නේ. පැහැදිලිද? එතකොට ඔන්න ඒ ටික හරි. ඊළඟ එක තමයි මම අර ටිකත් මකන්නම්. අපි දන්නවා ඩෙල්ටා Q සමානයි C වාරයක් ඩෙල්ටා තීටා තාප මිතිය. මේක දෙපැත්තම අපි කාලයෙන් බෙදුවොත් මේකට අපි කියන්නේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව. තාපය හානි වීමේ ශීඝ්‍රතාව. C කියන්නේ තාපධාරිතාව. මේ තියෙන්නේ උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාව හෙවත් සිසිලන ශීඝ්‍රතාව. සිසිලන ශීඝ්‍රතාව. එහෙනම් තාපය හානි වීමේ ශීඝ්‍රතාව සමාන වෙනවා තාපධාරිතාව ගුණ කිරීම සිසිලන ශීඝ්‍රතාවයට. මේ දෙක සමාන කරොත් එහෙනම් සිසිලන ශීඝ්‍රතාව පොඩ්ඩක් මෙතන අපි මේ වර්ගඵලයේ එබුවේ නැහැ සමීකරණයට. ඒකත් එබුවනම් හොඳයි. දැන් මෙතන වස්තුවේ තත්ත්ව අපි ගණන් හදනකොට ඇත්තටම මෙතන වර්ගඵලයක් සහිත සමීකරණයෙන් තමයි ගණන් හදන්නේ. මේම ලියන්න පුළුවන්. නමුත් අපි ඒක පොඩ්ඩක් වෙනස් කරමු. නැත්තම් හරි නෑ. අපි තියරි වලට කතා කරන්නේ සම්පූර්ණයෙන්ම වර්ගඵලයක් එක්කනේ. එසේම තාපය හානි වීමේ ශීඝ්‍රතාව නැත්නම් අඩුයි ඒක වර්ගඵලය මතද රඳා පවතී. ඒ කියන්නේ වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය. හොඳයි. පෘෂ්ඨ වර්ගඵලය මතද රඳා පවතී. එතකොට අපිට ලියන්න පුළුවන් පෘෂ්ඨ වර්ගඵලය හොම. මේ දෙක එකතු කරොත් ඒ විට දෙන්නම් බලපානවනේ. තාපය හානි වීමේ ශීඝ්‍රතාව අනුලෝමව සමානුපාතිකයි මේ දෙකේ ගුණිතයට. එහෙම තමයි සාමාන්‍යයෙන් අපි තියරි වලට සමීකරණ ගොඩනගන්නේ වර්ගඵලයක් දාලා. සමානුපාත නියතය k නම් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T ka තීටා ඍණ තීටා නොහොමයි ඇත්තටම සමීකරණය ගන්නෙ. එතකොට මෙතන k සිසිලන නියතය. සිසිලන නියතය එතන පෘෂ්ඨ වර්ගඵලය ඇතුළත් වෙනව සමීකරණයට. එතකොට k රඳා පවතින සාධක වස්තුවේ තත්ත්ව සහ පරිසර තත්ත්ව තමයි. හැබැයි k රඳා පවතින්නේ නැහැ වර්ගඵලය මත. වර්ගඵලයේ සමීකරණයට දාලා තියෙනවා. හරිනේ? එතකොට මෙතනට එන්නේ ka තීටා ඍණ තීටා r. එහෙනම් සිසිලන ශීඝ්‍රතාව ka බෙදීම c වාරයක් තීටා ඍණ තීටා r. වස්තුවේ තත්ත්ව හා පරිසර තත්ත්ව නියත නම් ka බෙදීම c නියතයි. k නියතයි, වර්ගඵලය නියතයි, වස්තුවේ තාපධාරිතාව නියතයි. වස්තුවේ තත්ත්ව පරිසර තත්ත්ව නියත නම්. එහෙම වුණොත්
සිසිලන ශීඝ්‍රතාවයත් අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා. වස්තුවේ තත්ත්ව පරිසර තත්ත්ව නියත නම් මේ කොටස Ka බෙදීම C නියත වෙනවා. එතකොට සිසිලන ශීඝ්‍රතාවයත් අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා. right ලියා ගන්න. හරි. ඊළඟට අපි කතා කරන්නේ ඊළඟට අපි කතා කරන්නේ තාප සන්නයනය ගැන. තාප සන්නයනය ඝන ද්‍රව්‍ය තුල තමයි හොඳින්ම සිද්ධ වෙන්නේ. තාප ශක්තිය උරා ගන්න ඝන ද්‍රව්‍ය වල අංශු කම්පණය වීම මගින් යාබද අංශුන් සමග ගැටීම මගින් අංශුවෙන් අංශුවට තාප ශක්තිය ගලා යාම. හරිනේ? ඝන ද්‍රව්‍ය වල අංශු එක තැනකින් තාප ශක්තිය උරාගෙන කම්පණය වෙලා යාබද අංශු සමග ගැටීම නිසා අංශු අතරේ තාප ශක්තිය ගලාගෙන යාම තමයි අපි සන්නයනය කියලා අදහස් කරන්නේ. එතකොට අංශු අතර ගැටීම් හේතුවෙන් තාප ශක්තිය ගලා යයි. හරිනේ? ගැටීම් හේතුවෙන් තමයි තාප ශක්තිය ගලාගෙන යන්නේ. අපි තාප ශක්තිය ගලාගෙන යන ඒ වගේ දණ්ඩක තුනී ස්තරයක් ගත්තොත් මේ තුනී ස්තරයට විශාල කරලා ඇඳොත් හොඳේ. තුනී ස්තරයට ලැබෙන තාප ශක්තිය ආකාර තුනකට වැය වෙනවා. පළවෙනි එක තමයි ස්තරය මගින් උරා ගන්නවා. දෙවෙනි එක තමයි පරිසරයට හානි වෙනවා. තුන්වෙනි එක තමයි ඉදිරි ස්තරයට ලබා දෙනවා. හරිනේ? දැන් තාපය ගලාගෙන යන දණ්ඩක් ගත්තොත් මේ වගේ එහෙම තාපය ගලාගෙන යන්නේ උෂ්ණත්ව වෙනසක් තිබුණොත්. වම් පැත්ත උෂ්ණත්වය වැඩි නම් දකුණු පැත්තට සාපේක්ෂව වැඩි නම් මේ පැත්තට තාපය ගලාගෙන යනවා. අංශු අතර ගැටීම් මගින් තමයි ගලාගෙන යන්නේ. ගැටීම් හේතුවෙන් සන්නයනය. එහෙම ගලාගෙන යනකොට තාපය ගලන දණ්ඩේ ගලන දිශාවට ලම්බකව තුනී ස්තරයක් ගැන හිතුවොත් මේ වගේ තුනී ස්තරයක් Q1 ස්තරයෙන් කරන්නේ උරා ගැනීම. ස්තරයෙන් කොටසක් උරා ගන්නවා. Q1 කියන්නේ ස්තරයෙන් උරා ගන්න කොටස. මුලින්ම එයා ටිකක් උරා ගන්නවා. එයා උරා ගැනීමත් එක්ක ඒ ස්තරයේ උෂ්ණත්වය ටික ටික වැඩි වෙනවා. අන්න එතකොට එම ස්තරයෙන් පරිසරයට හානි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තාප ශක්තිය උරාගෙන ස්තරයේ අංශු කම්පණය වෙනකොට ගැටීම හේතුවෙන් ඉදිරි ස්තරයටත් යම්කිසි කොටසක් ලබා දෙනවා. හරිනේ? මෙහෙම ගොඩක් වෙලා පවත්ව ගත්තොත් යම්කිසි කාලයකට පස්සේ ස්තරයෙන් උරා ගන්න එක නවතිනවා. ස්තරයෙන් උරා ගන්න එක නැවතුණා කියන්නේ උපරිම වශයෙන් එයා තාපය උරාගෙන ඉවරයි. තව දුරටත් තාපය උරා නොගන්නා විට
අනවරත අවස්ථාව ලෙස සලකයි. ඒ කියන්නේ දණ්ඩ අවශ්‍ය තරම් උරාගෙන තියෙන්නේ. දණ්ඩ තවදුරටත් තාපය උරාගන්නේ නැහැ. එතකොට එයා ඉන්නේ අනවරත අවස්ථාවේ. දණ්ඩ හොඳින් තාප පරිවරණය කර විට පරිසරයට හානි වීම වළකී. හොඳින් පරිවර්ණය කරොත් වටේට පරිසරයට හානි වීම වළකිනවා. හරිනේ? අනවරත අවස්ථාවේ පවතින හොඳින් තාප පරිවරණය කළ දණ්ඩක උෂ්ණත්ව විචලනය පහත පරිදි වේ. හොඳින් තාප පරිවරණය කළා නම් දණ්ඩ හොඳින් තාප පරිවරණය කළා නම් ওই විදියට වටෙන් ආවරණය කරලා තියෙන්නේ. අනවරත අවස්ථාවේ ඉන්නවා නම් එයා තවදුරටත් උරාගන්නේ නැහැ. එයාගේ දිග සමග උෂ්ණත්වය වෙනස් වෙන්නේ දිග සමග උෂ්ණත්වයේ වෙනස් වීම ඔය වගේ ඒකාකාර බැස්මක් තියෙන. ඒකාකාර බැස්මක් පැහැදිලිද කියන්නේ? සන්නයනය හොඳින් සිද්ධ වෙන්නේ ඝන ද්‍රව්‍ය තුලින්. අංශු අතර ගැටීම හේතුවෙන් තමයි සන්නයනය සිද්ධ වෙන්නේ. යම්කිසි ස්තරයකට ලැබෙන තාප ශක්තිය කොටසක් ස්තරයෙන් උරා ගන්නවා, කොටසක් පරිසරයට හානි වෙනවා, කොටසක් ඉදිරි ස්තරයට ලබා දෙනවා. දණ්ඩ තවදුරටත් තාපය උරා ගන්නේ නැතිනම් Q1 බිඳුවයි අනවරත අවස්ථාවේ. Q1 බිඳුවයි. හොඳින් තාප පරිවර්ණය කළොත් පරිසරයට හානි වෙන්නේ නැහැ. Q2 බිඳුවයි. අනවරත අවස්ථාවේ පවතින පරිවර්ණය කරපු දණ්ඩක උෂ්ණත්ව වෙනස් වීම ඒකාකාර බැස්මක් තියෙනවා. ඒකාකාර බැස්මක් ලියාගන්න. හොඳින් අහගෙන ඉන්න. දැන් අපි කතා කරන්නේ මේ දණ්ඩක තාපය සන්නයනය වන ශීඝ්‍රතාව ගැන. අපි හිතමු අනවරත අවස්ථාවේ පවතින හොඳින් තාප පරිවර්ණය කළ දණ්ඩක්. මේ දණ්ඩේ ඔය වගේ ස්ථාන දෙකක් අතර දිග ඩෙල්ටා L. උෂ්ණත්ව බැස්ම ඩෙල්ටා තීටා. අනවරත අවස්ථාවේ ඇති හොඳින් තාප පරිවර්ණය කළ දණ්ඩක උෂ්ණත්ව අනුක්‍රමණය කියන්නේ ඒකක දිගකට උෂ්ණත්ව බැස්ම. උෂ්ණත්ව අනුක්‍රමණය කියන්නේ ඒකක දිගකට උෂ්ණත්ව බැස්ම. ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා L. බැස්ම ඩෙල්ටා තීටා, දිග ඩෙල්ටා L මෙන්න. ඒකක දිගකට උෂ්ණත්ව බැස්ම තමයි උෂ්ණත්ව අනුක්‍රමණය. එතකොට මේකේ කිසියම් හරස් කඩකින් ඔය වගේ හරස් කඩකින් T කාලයක් තුල ගලන තාප ශක්තිය Q නම් T කාලයක් තුල
ගලන තාප ශක්තිය Q නම් තාප සන්නයන ශීඝ්‍රතාව Q බෙදීම T. තාප සන්නයන ශීඝ්‍රතාව Q බෙදීම T. තාප සන්නයන ශීඝ්‍රතාව සමාන වෙන්නේ K A වාරයක් ඩෙල්ටා T ට බෙදීම ඩෙල්ටා L. ඩෙල්ටා T ට බෙදීම ඩෙල්ටා L. ඔන්න සමීකරණය. Q බෙදීම T කියන්නේ තාපය ගලන ශීඝ්‍රතාව. ඩෙල්ටා T ට බෙදීම ඩෙල්ටා L කියන්නේ උෂ්ණත්ව අනුක්‍රමණය. ඒකක දිගකට උෂ්ණත්ව බැස්ම. K කියන්නේ තාප සන්නායකතා සංගුණකය. කැපිටල් A කියන්නේ දණ්ඩේ හරස්කඩ වර්ගඵලය. හරිනේ? කැපිටල් A කියන්නේ හරස්කඩ වර්ගඵලය. මෙන්න මේක තමයි කැපිටල් A. හරස්කඩ වර්ගඵලය. right. මේ ටික ලියා ගන්න. මම දැනට තියරි කොටස මෙතනින් නවත්තන්න හදන්නේ. අපි ඉතුරු කරා තාප ගති විද්‍යාව. හොඳේ? තාප ගති විද්‍යාව ඉතුරු කරා. සන්නයනෙන් දැනට මම තියරි නවත්තන්න හදන්නේ. ඉතුරු කරේ තාප ගති විද්‍යාව කොටස. හරි? ඉතුරු කරේ තාප ගති විද්‍යාව. ඉතුරු කරපු ඒවා මතක තියාගන්න. කිසියම් පාඩමක කොටසක් ඉතුරු කරා නම් ඔයා මතක තියාගන්න මොනවද මම ඉතුරු කරේ කියලා.